විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ ජීවිතය ගැන අලුතින් හිතන ජීවිතය ගැන අලුතින් කතා කරන ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් ඔබ දන්නවා අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ කාන්තාව සම්බන්ධයෙන්. සමාජයට කොහොමද කාන්තාවක් වැදගත් වෙන්නේ, රටකට ලොවකට කොහොමද කාන්තාවක් වැදගත් වෙන්නේ කියන කාන්තාවකගේ භූමිකාව ගැන කතා කරන්න තවත් කාන්තාවක් අපිත් එක්ක අද අපේ වැඩසටහනත් එක්ක එකතුලා ඉතින් අපි කතා බහක් ඇති කරගෙන තියෙනවා. ඉතින් කෞශල්‍ය මහත්මිය මම කැමතියි දැනගන්න දැන් අපි වැඩසටහන ගන්න ඔබතුමීක මේ කාන්තාව කියලා කියන්නේ දුක වේදනාව කඳුළු හැමදේම හිර කරගෙන සමාජය වෙනුවෙන් කැපෙලා වැඩ කරන චරිතයක් කියලා. ඉතින් දැන් අපිට එදා කාන්තාව ගැන කතා කරද්දී එදා කාන්තාවට වඩා වෙනස්ම මතයක් තමයි අද කාන්තාව ගැන තියෙන්නේ. හැබැයි අද තියෙන මතේ හෙට තියෙයි කියලා අපිට කියන්න බෑ. හෙට වෙනකොට මේ මතේ වෙනසකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මම කැමතියි මේ කාරණේත් එක්ක මේ අතීතේ ඉඳන් අද දක්වා අද ඉඳන් හෙට දක්වාත් කොහොමද කියලාත් අපි කතා කරමු. ඒතර අතීතයේ එදා ඉඳන් අද දක්වා කොහොමද මේ කාන්තාවකගේ සංවර්ධනය, කාන්තාව නැත්නම් සමාජය ඇතුළට ප්‍රවිෂ්ඨ වීම මොන විදිහටද සිද්ධ වුනේ කියලා කතා කරමු. ඔව් ඒක දනංචි ඇත්තටම හොඳ ප්‍රවේශයක්. ඒ කියන්නේ කාන්තාව අපි ගත්තොත් එහෙම ආසියානු කාන්තාව ගැන අපි කතා කරා ලංකාව ඇලෙන ආසියාවත් එක්ක නිසා එතකොට 18 වෙනි සියවසෙන් ඉන්න ඔබට ගියාම කාන්තාව හඳුන්වන්නේ හැඳිමිටේ නුවණ තියෙන කිසි දෙයකට නොසුදුසු කිසිම තැනකට ඉදිරියට එන්න බැරි ආර්ථිකයට දායක වෙන්න බැරි කිසිම මේ තැනක් නොදිය යුතු ඊටාම පහත් සත්ත්ව කොටාශයක් විදිහට තමයි කාන්තාව ඒ කියන්නේ අර Hindu වේද ක්‍රමයට අනුව කාන්තාවට තිබුණ ඊටාම පහත් ස්ථානයක්. කිසිම කියන්නේ ඩිසිෂන් මේකින් වලට එන්න බෑ. ඒගොල්ලන්ට තීන්දුව తీරන ගන්න බෑ. ජීවිතය ගැන අයිතියක් නැහැ. විවාහය ගැන තීරණයක් ගන්න අයිතියක් නැහැ. තමන්ගේ අඳින පළඳින විදිහ තමන් කැමති දෙයක් කිරීමේ නිදහසක් තිබුණේ නැහැ. වෘත්තියට ප්‍රවේශෙන්න නිදහසක් තිබුණේ නැහැ. ඉතින් එවැනි යුගයක බුදුරජාණන් වහන්සේ තමයි කාන්තා විමුක්තිය ඇති කරපු ආසියානු කාන්තාවට කාන්තා විමුක්තිය ඇති කරපු පළවෙනි ශ්‍රේෂ්ඨ උත්තමයා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි කාන්තා භික්ෂුණී ශාසනය ඇති කරමින් කිව්වේ කාන්තාව කියන්නේ සමානාත්මතාවය සහ සාධාරණත්වය. ඒ කියන්නේ අපි මේක විෂයක් විදිහට ගත්තාම ඉක්විලිටි and ඉක්විටි කියන සමානාත්මය සහ සාධාරණත්වය කියන දෙක එක ලෙස දුන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කාන්තාවට. ඉතින් ඒක නිසා තමයි ආසියානු කාන්තාව වහල්භාවයෙන් මිදුනේ. නැත්නම් අවුරුදු 60ක බමුණෙක් අවුරුදු 10ක 12ක පුංචි දරියක් විවාහ කරගන්න පුළුවන්. ඒ තරම් කාන්තාව ඊටාම සෙල්ලම් බඩුවක් කියන්නේ මේ අර ගෙදර හුරතලයට ඇති කරන සතෙක්ට එහා දෙයක් තිබුණේ නැහැ කාන්තාවට. ඒ විමුක්තිය ඇති කළ දුන්නේ බුදුරජාණන් වහන්සේ. එතනින් ඒ විමුක්තිය ඇති වුණාට පස්සෙත් කාන්තාවගේ ජීවිතයේ සුගතිගාමී එකක් උනේ නැහැ. ඒ කියන්නේ කාන්තාවට යම් තාක් නිදහසක් විතරයි ඇති උනේ. දැන් UN ඉන්ඩෙක්ස් එකක හඳුන්වන්නේ කාන්තාවන් කියලා කියන්නේ poorest among poor කියලා. ඒ කියන්නේ දිලුදුන්ගේ අන්තම දිලුදුන් කොට්ටාශය තමයි කාන්තාව. ඒ කියන්නේ කාන්තාවට ආර්ථිකයක් නැහැ. ආර්ථිකයට ප්‍රවේශ වීමේ ඉඩහසරක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. ඉතින් එහෙම වකවානුවක ඇමරිකාවේ කීප දෙනෙක් ඉන්නවා ජේස් මිල් හැරට් ටේලර් සූසන් ඇන්තනි වගේ කාන්තාවෝ මේ කාන්තාවාදී අදහස් දරන කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියනවා මේක හරි නරක තත්වයක්. කාන්තාව ආර්ථිකයට දායක වෙන්න ඕනේ කියලා මයික්‍රෝ ක්‍රෙඩිට් ෆයිනෑන්සින් ක්‍රමය, ඒ කියන්නේ සුළු කණ්ඩායම් වල මූල්‍ය උත්පාදන ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනේ කියලා කාන්තා විමුක්තිය ඇති කරන්න ඕනේ ආසියානු රටවල් වලට කියලා මේගොල්ලෝ කාන්තාවෝ හඬ නගනවා. ඒගොල්ලන්ගේ හඬ නැගීමත් එක්ක 19 වන සියවසේ මැද භාගයේ වගේ 1950 වගේ වෙනකොට කියනවා ආසියානු කාන්තාවන් පුංචි ගෘහස්ත ඉපයීම් වලට හවුල් කරගන්න ඕනේ කියලා. ඒකත් එක්ක තමයි කාන්තාවට ආසියානු කාන්තාවට යම් සංවර්ධනයමය ක්‍රියාවලියට බද්ධ වීමේ හැකියාවක් ලැබෙන්නේ. දැන් අපේ රටට 1945 තමයි නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ. එතකොට 1945 දී තමයි ශ්‍රී ලාංකික කාන්තාව අධ්‍යාපනයට යොමු වෙන්නේ. හැබැයි 1945 ශ්‍රී ලාංකික කාන්තාව අධ්‍යාපනයට යොමු වීමත් එක්කම 2001 වගේ වෙනකොට 90%ක් විතර සාක්ෂරතාවයෙන් ඉහළම තැනට එන්නේ කාන්තාවෝ. අපේ පිරිමින්ට වඩා 93%ක් සාක්ෂරතාවයේ කාන්තාවන්ට තියෙනවා ලංකාවේ දැන්. හැබැයි එතකොට 1960 වෙනකොට ලෝකයේ පළවෙනි
විදාය මේ ව්‍යවස්ථාදායකයේ ඉහළම ධූරය ලෝකයේ පළවෙනි මේ අග්‍රාමාත්‍යවරිය නිෂ්පාදනය කරනවා ලංකාවේ. ලෝකයේ ප්‍රථම. එතකොට එච්චර ප්‍රබල තැනකට කාන්තාව එක පැත්තකින් එනකොට අනිත් පැත්තෙන් කාන්තාව ඊටාම ඌනගාමී විදිහට තමයි එන්නේ. එක පන්ති දෙකක පරතර දෙකක් අහස සහ පොළොව වගේ. එතකොට මේ 1945න් අධ්‍යාපනයට නිදහස් අධ්‍යාපනයට ලංකාවේ කාන්තාව ප්‍රවේශ වෙනකොට අපි හොඳටම අවබෝධයෙන් කතා කර යුතු කාරණයක් තමයි 1960 ඒ කියන්නේ අවුරුදු 15කින් වගේ ලෝකයේ ප්‍රථම අගමැතිනිව නිෂ්පාදනය කරනවා. හැබැයි 2021 දී තමයි මේ අපේ රටේ මේ රැකියා ශ්‍රේෂ්ඨය ගත්තොත් එහෙම මේ රැකියා කාන්තාවකට ඉස්සරහට මතුවෙන්න තියෙන අවකාශය කොච්චර අඩුද කිව්වොත් ලංකාවට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත් වෙන්නේ 2021. එතකොට එතන ඒ අන්ත තුනේ බලන්න ගලා යාම කොච්චර මේ පරාසයක් කාල පරාසයක් තියෙනවද කියලා. එතකොට ඒ කාල පරාසයට හේතුව මොකක්ද? මේක පුළුල්ව සාකච්ඡා කළ යුතු කාරණයක්. එතකොට ලෝකයට පළවෙනි අග්‍රාමාත්‍යවරිය 1994 දී විධායක ජනාධිපතිවරයක් බිහි කරන රටක්. හැබැයි රැකියා ශ්‍රේෂ්ඨය ගත්තොත් ඒ රැකියා ශ්‍රේෂ්ඨයෙන් කාන්තාවට ඉදිරියට එන්න තියෙන ඉඩ පරිසරය ඉතාම අවමට්ටමක තියෙන්නේ. එතකොට කාන්තාව සංවර්ධනය තුලට දායක වීම ඇමරිකාවෙන් අපිට ලැබිච්ච එක භාගයක් වුණාට ඒකත් එක්ක සමගාමීව යනකොට අපි ආසියාවේ ඉතාම පහළ තැනක තමයි ලංකාව වශයෙන් ගත්තොත් ඉන්නේ. ඒකේ පැතිකඩ කීපයක් තියෙනවා. දේශපාලන වශයෙන් ගත්තොත් ඉතාම පහළ තැනක ඉන්නේ. 102ක් වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ දේශපාලන කාර්යාලය කාන්තාව විසින් පවත්වාගෙන යන්නේ. එතකොට 2015 වෙනකොට 100.5ක් වගේ ප්‍රමාණයක් තමයි කාන්තාවෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඉතාම අඩු ප්‍රතිශතයක්. අපි කාන්තා නියෝජන කියන්නේ එක රටවල් 189කින් අපේ ලංකාව දේශපාලනයට කාන්තාවන් නවතිනුවේ ස්ථානයේ ඉන්නේ 179. 179. එතකොට එතන ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය නිෂ්පාදනය කරපු රටක කාන්තාවන් දේශපාලනට සහභාගී වීමේ නියෝජනය තියෙන්නේ 179. එතකොට ඒක හරි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ලංකාව වශයෙන් ගත්තාම. එතනින් හට ආර්ථික වශයෙන් ගත්තාම දැන් සාක්ෂරතාවයේ 93ක් තිබුණාට කාන්තාවන්ට රැකියාව අතරින් ඉදිරියට එන්න තියෙන අවකාශය ඉතාම අඩුයි. එකක් අපේ රටේ තියෙන වේජ් ගැප් එක වැටුප් විෂමතාවය ඉතා වැඩි. 30ක් 36ක් වගේ ප්‍රතිශතයක් තමයි කාන්තාවන්ගේ පුරුෂයන් අතරේ තියෙන වැටුප් විෂමතාවය. එතකොට අපි කිව්වට අපි සමානව සලකනවා කියලා සාධාරණව සලකනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ UN index එකේ inequality level එක ගත්තොත් එහෙම රටවල් 179කින් විතර ලංකාවේ ඉන්නේ 74 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ සමානව සලකනවද කියන තැන ගැටලුවක් තියෙනවා. ඉතින් අර අපි කතා කරාට කාන්තාවන්ට නිදහස තියෙනවා කියලා අපිට කාන්තාවන්ට නිදහස තියෙන ඡන්දයිතෙන් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් කාන්තා නියෝජනයන් ගැන 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම මේ අග්‍රාමාත්‍යවරිය ලෝකයට නිෂ්පාදනය කරපු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තා නියෝජනය ගැන සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මූලික මානව අයිතිවාසිකමක් විදිහට ඡන්දය ප්‍රකාශ කරන්න විතරයි පුළුවන්. හැබැයි ඒකේ තව කාරණයක් තියෙනවා. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52.1% කාන්තාව. ඊට අද ඒ 151 ඔය කියන ඒ ප්‍රතිශතයට නිසි තැනක් ලැබිලාද නැද්ද කියන තැන ගැටලුවක් තියෙනවා නේද? ලොකු ගැටලුවක් තියෙනවා. මට නම් විශාල ගැටලුවක් තියෙනවා. කිසිම තැනක් ලැබිලා නැහැ කිසිම ශාස්ත්‍රයක. දැන් ගත්තොත් එහෙම අධ්‍යාපනයේ සුදුසු රැකියාවන් ලබා දීම කාන්තාවන්ට වෙන්නෙම නැහැ. අපේ රටේ. එතකොට සුදුසන්ට සුදුසු තැන දීම අපේ රටේ වෙන්නේ නැහැ. එතකොට මම හොඳම උදාහරණයක් විදිහට රුවන්ඩාව ගැන කතා කරන්න කැමතියි. මොකද රුවන්ඩාව කියලා කියන්නේ 1994 ලෝකයේ දරුණුම මිනිස් සංහාරය තිබුණු රට. ඒකේ හුටු ටුට්සින් අතර යුද්ධයක් පැවතුණා, සිවිල් යුද්ධයක්. එතකොට ටුටුලා හුට්සිලාට විරුද්ධව සටන් කරා. මාස 3ක් වගේ ඇතුළත කාලයකදී ලක්ෂ 8ක් මරනවා.
ඒ වගේම කාන්තාව දූෂණය කරලා ඒ වගේම ඊටාම බිහිසුණු මිනිස් සංහාරයේ දරුණුම මිනිස් සංහාරයේ තිබ්බේ රුවන්ඩාවේ. මිලියන 2ක් විතර අනාථ වෙනවා ජනතාව. එහෙම තිබුණ රටක් 94 දැන් වර්තමානයේ වෙනකොට ලෝකයට සාමය සංහිඳියාව සංවර්ධනය සහ සහජීවනය හොඳින්ම පුරුදු කරන ලෝකේ ප්‍රධාන පෙළේ රට. මොකද්ද රහස? රහස තමයි ඒ රුවන්ඩාවේ පාර්ලිමේන්තුවේ 67.5% කෙනෙක් කාන්තාව. මම මුලින්ම ප්‍රවේශයක් වුණා හැම ආගමික ශාස්ත්‍රවරුන්ම කාන්තාවෝ කවුද කියලා හඳුන්වලා දීලා තියෙනවා. නිරායකන විශේෂ තැනක් දීලා තියෙනවා. එතකොට ඒ විශේෂ තැනක් දීලා තියන්නේ කාන්තාව ප්‍රමුඛ වෙන සමාජයක් තමයි සංවර්ධනය ඉහළින්ම පෙන්වන රටක් වෙන්නේ. සාර්ථකත්වය ඉහළින්ම පෙන්වන රටක් වෙන්නේ. දැන් මේ ලෝකයේ මේ කියන්නේ ස්වීඩනය, ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ රටවල් ගත්තොත් 70%ක් කාන්තාවෝ තමයි පාලනය කරන්නේ. බහුතරය කාන්තාවෝ. එතකොට මේ බහුතරය කාන්තාව වෙනකොට කාන්තාව කියන්නේ forgive and forget. ඒ කියන්නේ සාමයේ තියෙන මේ concept දෙක. එතකොට මේ සමාව දෙන්න කාන්තාව පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම අමතක කරන එකටත් පසුබට වෙන්නේ නැහැ. දැන් හුටු සුට්සිලන් අතර තිබුණ මේ මිනිස් සංහාරය ඉතා ඉක්මනින් අමතක කරලා ඉතා ඉක්මනින් සමාව දීලා ඉතා ඉක්මනින් සංහිඳියාව ඇති කරලා සාමයේ සහජීවන ඇති කරගෙන මේකවල සංවර්ධනය කරා යන මාවතට අවතීර්ණ වෙන්න හොඳින්ම පුළුවන් උනේ කාන්තාව බහුතරයක් ඒ රට පාලනය කරන නිසා. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඒ සියල්ලගෙන්ම ආශිර්වාදය ඒගොල්ලන්ට ලැබෙනවා. නමුත් අපිට ඇයි අද අපි ලංකාව විදිහට මේ තැන ඉන්නේ? මොකද ආසියාවේ ගත්තොත් දකුණු ආසියාවේ ගත්තොත් දැන් නේපාලය කියලා කියන්නේ ලීස් ඩෙවලොපින් කන්ට්‍රි එකක්. ඒ කියන්නේ ඌණ සංවර්ධනය වෙන රට. ඒ රටේ 50% කාන්තා නියෝජනය තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව කියලා කියන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටක්. ඒතර අපි නේපාල් වලට වඩා ඉහළින් ඉන්න රටක්. නමුත් අපේ කාන්තා නියෝජනය 2018 දී තමයි 25%ක්වත් එන්න ඕනේ කියලා ආවේ. එතකොට අපේ මේ රටේ පීතෘ මූලික සමාජ ක්‍රමය තුළ අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවන්ට තැන දීම. කාන්තාවන්ට ගරු කිරීම. එතකොට ගෙදර බුදුන් අම්මා කියලා කිව්වට අම්මට ගරු කරන්නේ නැති සමාජයක්. එතකොට කාන්තාවට ගරු කරන්නේ නැති සමාජයක්. එතකොට අපිට තියෙන නිදහසක් විතරයි. අධ්‍යාපනයේ නිදහස තියෙනවා, ඡන්දේ පාවිච්චි කරන්න නිදහස තියෙනවා, රැකී ආරක්ෂාවක් කරන්න යම් තාක් දුරට අවම නිදහසක් තියෙනවා. ඉතින් මේ විෂය කරුණු අපි ගොඩාක් පුළුල් කතා කරන්න ඕනේ ධනංජය. අනිවාර්යයෙන්. ඒතර ඔය විෂය කරුණුත් එක්ක කතා කරගෙන යනකොට දැන් මේ ඔබතුමියගේ කතාව අහගෙන ඉන්නකොට දැන් ඇත්තටම ප්‍රශ්නයක් පැන නගෙන දැන් අද වෙනකොට කාන්තාව වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් 50% ගානක, ඒ කියන්නේ 50කටත් එහා ගිය ප්‍රතිශතයක කාන්තාවන් අද වර්තමානයේදී අපේ රටෙන් කතා කරනකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. හැබැයි ඒ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට අද වෙනකොට ඒගොල්ලන්ට ඉදිරියට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක වෙනවද? නැත්නම් එතනින් එහාට ගිහලා කතා කරනකොට ආර්ථිකයට හෝ වේවා, දේශපාලනයට හෝ වේවා මේ සමාජයේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට හෝ වේවා කාන්තාවකගේ දායකත්වය සමාජයට ලබා ගන්නට අද මොන වගේ වැඩපිළිවෙලක්ද එතකොට ක්‍රියාත්මක වෙන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද සමාජයත් එක්ක? ඇත්තටම මම කාන්තාවාදී කෙනෙක් විදිහට කාන්තාවාදී නායිකාවක් සහ මවක් සහ කාන්තාවන්ගේ විමුක්තිය අපේක්ෂා කරන චරිතයක් විදිහට කිසිසේත්ම මට මේ ක්‍රමය සාධාරණීකරණය කරන්න බෑ. මොකද අපි ආගම පැත්තෙන් ගත්තත්, සංස්කෘතිය පැත්තෙන් ගත්තත්, දේශපාලන ආර්ථිකමය සමාජීයමය කියන මේ සියලුම අංශ දිහා බැලුවහම ලංකාවේ කාන්තාව ඉන්නේ ඊටාම පහළම මට්ටමක. ප්‍රාථමික අවධියක. ඒ කියන්නේ මෙතන වෙනස් විය යුතු බොහෝ දේවල් තියෙනවා. කාන්තාව දැන් මම දන්න අති දක්ෂ මේ පාශ්චාත්‍ය උපාධිය අරගෙන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියෝ වෙන්න ඕන අය, එතකොට මේ සමාජයේ ගොඩනගන්න හොඳ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විය යුතු අය ඉන්නවා ගෙවල් වලට වෙලා සාමාන්‍යයෙන් ගුරුපත් වීමක්, සංවර්ධන නිලධාරීන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවල බාහිර කතිකාචාර්යවරුන් ඒ විදිහේ කටයුතු කරගෙන සාමාන්‍ය විදිහට ගෙවනවා. ඉතින් හරි කනගාටුදායකයි. හැබැයි සමහර වෙලාවට අර දේශපාලන ක්‍රමය තුල ලංකාවේ ඒගොල්ලෝ ලිංගික අල්ලස්, මුදල් අල්වස්,
එතකොට පෞල් වාදය නෙපොටිසම් ඒ කියන්නේ දන්න හිතවත්කම් මත පදනම් කරගෙන මේ රැකී ආරක්ෂා දෙනවා. සමහරවිට සාමාන්‍ය පෙළ පාස් නැහැ, හරියට උසස් පෙළ පාස් නැහැ. ඉතින් ඒ අය ඉහළ තනතුරු වලට එනවා. ඒ වගේම තියෙන අර මං කිව්වා වගේ වේජ් ගැප් එක, වැටුප් විෂමතාවය. එතකොට දැන් ඉගෙන ගත්ත කෙනෙක් දැන් මම වගේ කෙනෙකුට මට මේ රටේ කරන්න රස්සාවක් තියනවද කියන ප්‍රශ්නේ එනවා. එතකොට මගේ දැනුමට සහ මගේ හැකියාවන් වලට සුදුසු තැන දෙනවද මේ රට අපිට? දෙන්නේ නැහැ කිසිම අංශයකින්. වගකීමෙන් කතා කරන්නේ මම. ඒ කියන්නේ දේශපාලන වශයෙන්වත් සමාජීය වශයෙන්වත් දැන් අපි හිතමුකෝ හොඳම උදාහරණය ඊයේ කැබිනට් මණ්ඩලයක් පත් වුණා. එතකොට ගීතා කුමාරසිංහ කියන්නේ නිලියක් වෘත්තීය වශයෙන්. එයාගේ වෘත්තීය නිලි වෘත්තීය. එතකොට ඇයට දෙනවා මේ පුරාවිද්‍යා අමාත්‍යාංශය. ඒ දුන්න ගමන් මුහුණු පොතේ හරියට ඇගේ අර වෘත්තීය කාන්තාව කියන ලිංගිකත්වය මතු කරමින් අපහාස කරලා හරියට පෝස්ට් ෂෙයා කරනවා. හරියට දැක්කා. ඉතින් ඒක හරි මේ gedara budun අම්මා විය යුතුයි කියන සමාජයක හොඳ ලක්ෂණයක්ද? ධර්මයෙන් පවතින්නේ නැති රටක් ධර්මයෙන් විසින් ආරක්ෂා කරන්නේ නැහනේ. ඉතින් අද අපි මේ රටේ මේ මූණ දෙන ව්‍යසනය නිකන් ඇතිවෙච්ච ව්‍යසනයකුත් නෙමෙයි. මේ සියල්ලටම හේතු කාරණා වෙනවා. එතකොට කාන්තාවන්ට ගරු කරන්නේ නැත්නම් කාන්තාවට දිය යුතු තැන දෙන්නේ නැත්නම් කාන්තාව අසන් දැන් ගොඩාක් දැන් මම ගෘහස්ථ හිංසනය ගැන කටයුතු කරනකොට හරියට මේ මිනිස්සු එනවා මගේ ගාවට ප්‍රශ්න අරගෙන. ඉතින් ඒ අරගෙන එනකොට පෞල් ජීවිතය තුළ කාන්තාවන් කියන්නේ ගේ ඇතුළේ ඩිස්ක්‍රිමිනේෂන් වෙනස් කොට සැලකීම. කියන්නේ සමහර උගත් දක්ෂ කාන්තාවෝ ඉන්නවා ස්වාමි පුරුෂයා විසින් හරියට පාලනය කරන මිරිකන තලාපෙලා දමන මේ මම කතා කරන්නේ මේ ගම්වල නෙමෙයි මේ කොළඹ 7 කොළඹ 5 මම දන්න ජීවිත මම ඇතුළුව මම දන්න ජීවිත ගැන කතා කරන්නේ. දැන් ඒතකොට මට උනත් ඒ ප්‍රශ්නේ මම පශ්චාත් උපාධි දෙකක් කරා. ඉතින් මම කරනකොට මගේ පුතාට මාස 4යි මම පටන් ගන්නකොට පුතා පුංචි කාලේ කරේ. එතකොට මට ශිෂ්‍යත්වයක් හම්බෙලා නේපාල් යන්න වෙනවා. ඒවත් එක්ක මට පවුල තුලින් එන පීඩනය එක්ක අධ්‍යාපනය නවත්තන්න දරුවා නිසා. පවුල නිසා. එතකොට අර අපිට ඉදිරියට යන්න තියෙන අවකාශය මේ ඇහිරෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ කියන්නේ ඒක දරාගෙන එකට ගමන් කරන්න පුළුවන් පෞල් පරිසරයක්වත් සමාජ පරිසරයක්වත් ආර්ථික පරිසරයක්වත් දේශපාලන පරිසරයක්වත් අපේ ලංකාව තුල නැහැ. කෞශල්‍ය මහත්මිය දැන් අපි ඔය පරිසර ගැන කතා කරා ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, පෞල් පරිසරය මේ පරිසර කීපයක් ගැන කතා කරන්නේ මම කැමති ඉස්සලම කතා කරන්නේ දැන් අපි දන්න දැන් ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට අපි දන්නවා මේ වෙද්දී අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී කබලෙනුත් ලිපට වැටිලා ලිපෙනුත් ආයි බීමටත් යටලා දැන් ඉතින් අපිට ආර්ථිකය එහෙම පිටින්ම නම් සරලව කිව්වොත් ඉතින් බංගලොත් තත්යකට වගේ ගිහිලා තියෙන. ඉතින් මේ වගේ තත්වයකදී මේ වගේ වාතාවරණයකදී රටේ ඉන්න හැම පුරවැසියෙකුගේම දායකත්වය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ ආර්ථික පරිසරය කියන කාරණය සම්බන්ධයෙන් කාන්තාවක් අපි ගමුකෝ දැන් කාන්තාවක් මුල් කරලානේ දැන් අද අපි කතා කරන්නේ වැඩසටහන. එතකොට මේ ආර්ථිකයත් එක්ක කොහොමද මේ කාන්තාව සම්බන්ධ කරගෙන රටේ ආර්ථිකය ගොඩනගන්න අපිට කොහොමද මේ කාන්තාව කියන චරිතය දායක කරගන්න පුළුවන් වෙන්නේ? අලුතෙන් ලංකාවේ කාන්තාව දායක කරගන්න දෙයක් නෑ ලංකාවේ ආර්ථිකයට. මොකද ලංකාවේ පිරිමි සියල්ලම යපෙන්නේ විදේශ විනිමයෙන් එන අපේ ගෘහසේවිකාවන් පිටරට ගිහිල්ලා එවන සල්ලි වලින් තමයි අපේ රටේ දළදේශීය GDP එක වැඩියෙන්ම ඉන්නේ පිටරට විදේශ ශ්‍රමිකයන්ගේ වැටුපෙන්. එතකොට 42% විතර. එතකොට ඇත්තටම ලංකාව ලංකාවේ ආර්ථිකයේ පැවැත්ම තියෙන කාන්තාවන්ගේ යතේ. විදේශ ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය නැති වුණාට කාන්තාවන්ට සුදුසු දර නොදුන්නට යැපෙන්නේ මේ රට කාන්තාවන්ගේ. එතකොට 52.1% ඉන්නේ කාන්තාවෝ. එතකොට එතනත් බහුතරය මේ රට සරලව කිව්වොත් මේ රට දුවන්නේ කාන්තාවන්ගෙන්ම පමණයි. එතකොට ඒ දුවන කාන්තාවන් හරියට අද වෙනකොට ආර්ථිකයට යොමු කරලා තියෙනවද? ඒ කියන්නේ සමස්තයක් විතර ඒ වෙනුවෙන් කාන්තාවන්ට සාධාරණයක් එක්ක. ඔව් ඒ වෙනුවෙන් කාන්තාවන්ට කොහෙත්ම සාධාරණයක් නැහැ මේ රට තුල. වෙලා නැහැ. ඉතින් ඉදිරියට වෙනසක් විය යුතුයි කියන එක ගැන තමයි අපි කතා කරන්න ඕනේ. ඒක කොහොමද අපි ඇති කළ යුත්තේ කියන එක. හේතුව මොකද කාන්තාවන්ට අදත් අපේ පීතෘමූලික සමාජය තුල මේ ලංකාවේ කාන්තාවන්ට තීරණ ගැනීමේ නිදහසක් දීලා නැහැ. එතකොට පෞල් සංස්ථාව තුළ මේ තියෙන ආර්ථික පීඩාවත් එක්ක
වැඩියම පීඩාවට ලක් වෙන්නේ කවුද? කාන්තාව. රට කරවන කාන්තාව තමයි වැඩියම පීඩනයටපත් වෙන්නේ. ඇයි? දරුවට කිරිපිටි ටික නැහැ. ගෙදර උයන්න ගෑස් ටික නැහැ. එතකොට ගේන ගෑස් එක පුපුරයිද විශ්වාස නැහැ. එතකොට බඩු මිල දවසින් දවස ඉහළ යනවා. එතකොට මේ සමහර කාන්තාවෝ ඉන්නවා පුරුෂයා දෙන්න වැටුපෙන් සීමිත කොටසක් තමයි කාලා බීලා ඇදලා ජීවත් වෙන්න ළමයින්ට උගන්වන්න. එතකොට දරුවන්ට උගන්වන්නත් ඕනේ මුදලින්. එතකොට ගෙදර මේ කන්න බොන්න ටික සකසුරුවම් කරලා දෙන්නත් ඕනේ ස්වල්ප මුදලින්. එතකොට ඒ මුදලින් සියල්ල කරනකොට ගෙදර හැම ලේබර් වර්ක් එකක්ම සුළු මේ කාර්මික සියලුම කම්කරු වැඩ ටික ඔක්කොම කරන්නේ කාන්තාව. එතකොට රෝගී කෙනෙක් ඉන්නවා නම් වැඩිහිටියෙක් ස්වාමි පුරුෂයාගේ කවුරු හරි මව පියා එහෙම නැත්නම් ලෙඩ වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒව බලන්නත් ඕනේ කාන්තාව. ගෙදර අලංකාර කරලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ දවසේ දරුවන්ගේ වෙහෙස, ගෙදර වෙහෙස ඒ ඔක්කොම කරලා ස්වාමි පුරුෂයාගේ කටයුතු සියල්ලත් ඉෂ්ට කරන්න ඕනේ. එතකොට මේ පැය 24යි දවස් 7ෙම පැය 24ෙම යම් ක්‍රියාවලියක නිතරම මේ යෙදෙන කම්කරුව තමයි කාන්තාව. අපේ රටේ ඒක වැඩි. එතකොට මේ කාන්තාව රැකියාවත් කරලා අද හැම කාන්තාවක්ම වගේ රැකියාව කරනවා. ඉතින් බහුතරය ලංකාවේ ආර්ථික උපයන්නේ ගෘහස්ත වැඩ කටයුතු කරලා උපය ගන්න දේවල් වලින් ස්වයං රැකියාව සහ කුෂිකර්මාන්තයෙන්. ඉතින් මේ විධායක ශ්‍රේණියට සහ මේ කාන්තාවන් රැකියාවලට යොමු වෙලා තියෙන ප්‍රමාණය 43% වගේ තමයි ප්‍රතිශතයක් තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට ඊටු 57%ම විවිධ ක්‍රම ඔස්සේ සුළු ආදායම් ලබන කාන්තාවෝ. ඉතින් මේ විවිධ ක්‍රම ඔස්සේ සුළු ආදායම් ලබන කාන්තාව සහ රජයේ රැකියාව කරන කාන්තාව අද ගත්තොත් රුපියල් 30000ක වැටුපක් අරගෙන රුපියල් 20000ක් බස් එකට වියදම් කරලා රුපියල් 10000කින් මාසයක් ගෙවන්න පුළුවන්. එතකොට මේ වැඩි වෙන බඩු මිලත් එක්ක ඇයගේ වැටුප වැඩි වෙනවද? එතකොට ඇයට ලැබෙන ප්‍රසූත නිවාඩු වැඩි වෙනවද? එතකොට ඇයට මාසිකව ශාරීරිකව ජීවිතාත්මක ඇති වෙන වේදනාවන් වලට ඒ රෝගීන් වලට නිසි විදිහට විවේකයක් මානසික සුවයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සැලසෙනවද? එතකොට ඇයට දරුවන් එක්ක කාලය ගත කරන දරුවන්ගේ ප්‍රශ්න වලට එතකොට අපේ මේ සමස්ත පද්ධතියම කාන්තාවට සහාය දෙන පද්ධතියක් නෙමෙයි තියෙන්නේ. බස් එකේ ගියත් අපිට නිදහසේ යන්න පුළුවන්ද? පාරේ කාන්තාවකට යන්න පුළුවන්ද? පාරේ යනකොටවත් කාන්තාවකට නිදහසේ යන්න පුළුවන්ද? අපි කතා කරමු මේ ගැන තවත් මේ විරාමයෙන් පස්සේ මේ ජීවන ගැත්තම.